sorry. ඒතර IELTS කියලා කියන්නේ International English Language Testing System. ඒතර බැලුමට මේක පැහැදිලිවම ඉංග්‍රීසි එක්සෑම් එකක්. නමුත් ඔයාලට කියන්න ඕන වැදගත්ම දේ තමයි මේක පිළිබඳව මගේ ෆිලොසොෆි එක. මේක 100% ඉංග්‍රීසි එක්සෑම් එකක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි මේක මේ International English Language Testing System කියලා තියෙනවා. ඇයි මේ සර් කියන්නේ මේක ඉංග්‍රීසි එක්සෑම් එකක්ම නෙමෙයි කියලා. හොඳට මතක තියාගන්න මේ එක්සෑම් එකේ එක්සෑම් එක සම්බන්ධ පොත්වල ඒවැ නොකියුවට ඒ වගේම එක්සෑම් එක සම්බන්ධ ගුරුවරු නොකියුවට මේ එක්සෑම් එකේ සැඟවුණු පැත්තක් තියෙනවා. මොකද මේ සැඟවුණු පැත්ත මේ එක්සෑම් එක හරහා ඉංග්‍රීසි භාෂා කුසලතාවයට අමතරව ඔයාලගේ thinking capacity එක ඔබ කොච්චර දුර ඔයාලට හිතන්න පුළුවන්. ඔයගලගේ articulation ability යම් දෙයක් ගැන නිර්මාණාත්මකව දැකීමේ හැකියාව. ඔයගලට යම් කිසි උත්තරයක් ස්ට්‍රක්චරලයිස් කිරීමේ හැකියාව. ඒ කියන්නේ පිළිවෙලකට ෆ්ලෝ එකකට යම් දෙයක් අර ක්‍රියේටිව්ලි ප්‍රසන්ට් කරන්න පුළුවන් හැකියාව. ඔය දේවල් සියල්ල මේකයි. එතකොට මේක International English Language Testing System කිව්වට මේ 100%ක්ම ඉංග්‍රීසි දැනුම් මයින් එකක් නෙමෙයි. ඒක මුලින්ම අද තියාගන්න. ඒත් මෙතෙන්දී වෙන දේ තමයි ඇත්තටම through English ඉංග්‍රීසි හරහා අපේ තව ස්කිල්ස් ගොඩක් මයින්. දැන් මම උදාහරණයක් කිව්වොත් සමහර වෙලාවට ස්පීකින් වලදී ආනවා question එකක් ආනවා do you go shopping very frequently. So yes. It was which whom you are going for shopping. Yes, I am going with my husband. Because what kind of challenges you face when you are shopping with your husband or boyfriend? Very common questions I answer. What are the problems? What is the problem? So you should have some idea. Like you are telling that you know that normally males don't like to spend a lot of time when they are doing shopping, but ladies need hours and hours of time. So you have to explain that more logically, that is the way. Sometimes asking a question like that, how do you feel that issues of your village? What are the social problems in your village? Now you have to think and answer. So writing paper also same. You see? That's why මම ඔයාලට කියන්නේ මේ එක්සෑම් එකේදී කවදක්වත් ඉංග්‍රීසි දැනුම පමණ ප්‍රමාණවත් නැහැ. එතනින් එහාට ගිය යම් කිසි thinking එකක්, articulation ability එකක්, creativity එකක් අපි මේ ක්ලාස් එක තුළ නිර්මාණය කරගත යුතුයි. පැහැදිලිද? මම ඔයගොල්ලෝ මුලින්ම ඒ දේ කියන්න ඕන. නැත්නම් ඔයගොල්ලෝ හිතන්නේ මේක 100% ඉංග්‍රීසි එක්සෑම් එකක්. හරි grammar ටිකයි vocabulary ටිකයි හදාගත්තා නම් අපි ගොඩ තමයි O level A level වගේ. ඒම නෑ. පැහැදිලිද? හරි. එහෙනම් මුලින්ම තේරුම් ගන්න this is International English Language Testing System අපි කියලා කියනවා. නමුත් මේක ඉංග්‍රීසි එක්සෑම් එකක් තමයි. මගේ දැක්ම තමයි මේකේ ඇත්තටම ඉංග්‍රීසි කියන එක 70% තියෙනවා නම් ඉංග්‍රීසි කියන එක 70% තියෙනවා නම් මේකේ other skill අඩුම වශයෙන් other skills ඔයගොල්ලන්ගේ 30% minor. other skills අඩුම වශයෙන් 30% minor. පැහැදිලිද? එහෙනම් ඒ වගේ තත්ත්වයක් තමයි මේ එක්සෑම් එකේ තියෙන්නේ. right. එතකොට අපි කතා කරොත් මේ එක්සෑම් එක ගැන මේ එක්සෑම් එකේ ඇත්තටම ප්‍රධාන versions දෙකක් තියෙනවා. ප්‍රධාන versions දෙකක් තියෙනවා. දැන් මේක නිකන් අහන් ඉන්න. ඒත් ඔයාලට මේ අදහස් ටික ඔක්කොම ඔළුවට යනවා. ඊට පස්සේ අපි ඉස්සරහට යනකොට තවත් හොඳ තේරෙයි. මම ටියුටර් වෙනම දෙන්නම් ඉදිරියේදී. ඒතර version දෙකක් තියෙනවා. පළවෙනි version එක අපි කියනවා academic IELTS academic version. අනිත් එක තමයි IELTS general version. version දෙකයි IELTS academic version අනිත් තමයි IELTS general version. ඇත්තම IELTS academic version එක IELTS academic version එක කරන්නේ කවුද? ඕගොල්ලෝ higher studies වලට migrate කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ higher studies කරන්න migrate කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලෝ කරන්න IELTS මොකද්ද? academic. IELTS academic. higher studies කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් certificate level එකට උඩ අපිට higher certificate, diploma, නැත්නම් bachelor degree එකක්, නැත්නම් post graduate diploma, නැත්නම් master degree එකක්, නැත්නම් MPhil, නැත්නම් PhD, MDoc ඒ වගේ studies වලට යනවා නම් ඔයගොල්ලෝ IELTS academic කරනවා. හැබැයි ඔයගොල්ලෝ ඉතාමත්ම පහළ මට්ටමේ academic course එකක්, maybe 2-3 months certificate course එකක් වගේ කරනවා නම් හෝ
ජොබ් එකක් කරන්න යනවා නම් මේන්ලි ජොබ් එකක් කරන්න යනවා නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ IELTS ජෙනරල් කියන version. IELTS ජෙනරල් කියන version එක කරන්න ඕනේ. පැහැදිලිද? දැන් පැහැදිලි මේ පික්චර් එක මේක කොතනද වෙන්නේ කියලා. නමුත් ඔයගොල්ලෝ මයිග්‍රේට් කරද්දී ඔයගොල්ලන්ගේ මේ දේවල් කොහොමද ඔයගොල්ලෝ කරන්න ඕනේ කියලා ගයිඩ් කරන අයත් එක්ක කතා කරලා ඒක ගයිඩ් කරගන්න. ඒතකොට නමුත් ඔයගොල්ලන්ම තීරණය කරන්න පුළුවන් ඔයගොල්ලෝ හයර් ස්ටඩීස් කරනවා නම් මොකද්ද? ඇකඩමික් නැත්නම් ජෙනරල් version එකමයි කරන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට දැන් ඕගොල්ලෝ මේ ක්ලාස් එකට ආවට පස්සේ මට ඔයාලට කියන්න ඕනේ මේක තමයි ඊළඟ කතාව. මේ IELTS exam එකේ අපේ preparation එක කොහොමද වෙන්න ඕනේ? ඕකට එක එක මත තියෙනවා. සමහර කියනවා මාස 6ක් 8ක් කරන්න ඕනේ, සමහර අවුරුදු ගණන් කරනවා කියනවා, සමහර කියනවා මාසෙන් කරා කියනවා. නමුත් I will tell you ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මේකෙදි අපි ගොඩාක් කාලයක් ගන්න හොඳ නැහැ. IELTS එකේ මගේ එක්ස්පීරියන්ස් එක මම කියන්නේ. මේක අපි මාස 3ක් වගේ කාලයක් තුල උපරිම කැපවීමක් කරලා මේ ගේම් එක ක්ලෝස් කරන්න ඕනේ. මේක මේ මාස 8 10 යන ගමනක් නෙමෙයි. මාස 3ක් හොඳට මාසි වුණා, හොඳට වැඩ කරා, වැඩ කළා අපි එක්සෑම් එකට ගියා, රිසල්ට් එක ගත්තා, සර්ටිෆිකේට් එක ගත්තා, හරි අවුරුදු දෙකක් සර්ටිෆිකේට් එක වැරදි. So that kind of approach we have to do. My classes I am following that approach. But ඒකට යන්න අපිට තියෙන පැති දෙකක්. එකක් තමයි I need your commitment. ඔයගොල්ලන්ගේ කැපවීම අවශ්‍යයි. Plus my dedication. මගේ කැපවීම සහ ඔයගොල්ලන් කැපවීම කියන දෙක හරියට ආවොත් ඒ ඉක්වේෂන් එක තමයි මේකේ සක්සස් ඉක්වේෂන් එක. පැහැදිලිද? දැන් අපිට මම හරියට ගයිඩ් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ උපරිම මහන්සි වෙනවා. අපිට ප්‍රතිඵලය ගන්න අමාරුයි. විශේෂයෙන්ම රයිටින් සහ ස්පීකින් වල. නමුත් as a teacher මම උපරිම මහන්සි වෙනවා. ඔයගොල්ලොත් හොඳට මහන්සි වෙනවා. දෙන හෝම්වර්ක් කරනවා. ඒවා උනන්දුවෙන් කරනවා. මේ උත්තර ලියනවා. ලියපු ඒවා ගෙදර ගිහලා ඇනලයිස් කරලා බලනවා. ඇයි මට වැරදුනේ? ඇයි මගේ මේ උත්තරේ හරි? කොතනද වීක් පොයින්ට් එක? ඒ වගේ ඇනලිටිකල් විදියට අපි මේක කරොත් අපි ජයග්‍රහණය කරනවා. මම පොඩවල බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ. ඒ වගේම නිකන් පොදු මතයක් තියෙනවා. පුළුවන් තරම් පේපර්ස් කරලා තමයි මේක ගොඩ දාගන්න ඕනේ කියලා. Especially listening and reading. But I will tell you I don't agree with that. My belief is we have to do some work. That's true. But we should have a follow-up. And we have to analyze. අපි විශ්ලේෂණය කරන්න ඕන. මම කොතනද මට වැරදුනේ? කොතනද මට හරි ගියේ? ඒ හැම දෙයක්ම අපි හරියට බැලුවොත් අපිට තේරෙනවා මේ IELTS exam එකේ විවිධ ප්‍රශ්න වල අපි කොතනද හිර වෙන්නේ කියන එක. ඒ දේවල් අපි හරියට බලන්න ඕන. පැහැදිලිද? ඒක මම මුලින්ම කියනවා. හරි. ඊළඟට මේ version දෙකෙන් පස්සේ මම මේක ඇතුළාන්තය ගැන කතා කරන්න කලින් මේ IELTS exam එකේ මම තව පොඩි දෙයක් වඩ කියන්න ඕන. මේක මුලින්ම soft components කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි exam එකට යන්නේ කොහොමද? අපි කොහොමද exam එකට යන්නේ? දැන් තමයි ඔයගොල්ලෝ හිතයි මේ අර පහේ ශිෂ්‍යත්ව කරන දරුවෙකුට අර කියනවා වගේ සමහර දේවල් මට කියන්න වෙනවා මෙතන. මොකද those are very important sometimes. I saw සමහර ස්ටුඩන්ට්ස් ලා මේ දේවල් නැති කරගෙන එක්සෑම් එක අවුල් කරගන්න. ඒ නිසා මම මුල් දවසේ මුලින්ම මේ ටික කියනවා ඔයගලන්ට. මොකද්ද? එක්සෑම් එකට ඕගොල්ලෝ යනවා සහ එක්සෑම් කාලය තුල මේ ප්‍රිපරේෂන් කාලය තුල ඕගොල්ලෝ very comfortable environment එකක් ගෙදර හදා ගන්න ඕන. මාස දෙකමාරකට. මොකද comfortable කියන්නේ? Tamanට අඩුම වශයෙන් දවසකට ස්ටඩි කරන්න පැය දෙකමාරක් හැම දවසෙම highlights වෙනුවෙන් කැප කරන්න පුළුවන් වාතාවරණය ගොඩනගා ගන්නවා. සමහරට ගෙදර ගොඩාක් වැඩනම් ඔක්කොම දරුවෝ වයිෆ් ඔක්කොම නිදාගත්තට පස්සේ 10:00 පස්සේ 12:00 නෝන මට කමන්නේ නැහැ. because ඔයාලා කෑතක් බුදි ගන්නත් ඕන. හරි? නැත්නම් වැඩි අවුල් වෙනවා. ඉතින් ඒ විදිහට හදා ගන්න ඕන. විශේෂයෙන් දැන් ලේඩිස් ලාවාම් පොඩි බබාලා වගේ ඉන්න අය ඒගොල්ලෝ ඩිස්ටර්බන්ස් වෙනවා. ඒත් ඒ වෙලාවේ හස්බන්ඩ්ගේ සපෝට් එක හරි වැදගත්. මගේ මේ එක්සෑම් ප්‍රිපරේෂන් පීරියඩ් එකේදී. ඒ වගේම ඕගොල්ලන්ගේ ජොබ් එක ඒගොල්ලෝ කරන අනිත් වැඩ ඒවා too much busy නම් IELTS කරන්න යාමේදී ඒ කාදුවල යම් ස්ට්‍රෙස් එකක් ගොඩ නැගෙනවා. මොකද හේතුව මම මේ වැඩ කරනවා ඔයගොල්ලන් තේරෙනවා ක්ලාස් එකේ පැය 4දී we did a good work. ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙදර යනවා. ගෙදර ගියාම සතියක් ගෙන සතිය මම මොකද කරේ? ක්ලාස් එකේ පැය 4 කරද්දී මම සතිය තුල වැඩ කරේ නැහැ කියලා. ඒ මෙන්ටැලිටි එක හිතයට මේ වෙනකොට ඒකත් එක්ක එක්සෑම් එකට බලපානවා. දැන් මගේ අපි හොඳට කරත් ඒව නෙගටිව්ලි බලපාන්න පුළුවන්. දැන් මොකද ක්ලාස් එකේ පැය 4ක් අපි මෙච්චර කරානේ. නමුත් මට ගෙදර ගිහිල්ලා මට කරගන්න බැරි වුණානේ මේ සතියේ මෙච්චරවත් ටිකක්. because of this reasons. ඒ mentality එක හොඳ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ මම සමහර ladies level කියනවා. සර් දවස් 5 වැඩට ගියා. සර් දවස් 4 හොඳට කරා. පැය 4ක් ෂෝක් එක කරා. මට ගෙදර ගිහලා මුත් කරගන්න බැරි වුණානේ.
That's not good. Why? Because that your confidence also very important. exam එක confident එක හරි වැදගත්. ඒ වගේම exam එක යන දවස වෙනකම්ම ඔයාලගේ confident එක build up වෙන්න ඕන, knowledge එක හැකියාව build up වෙන එක උඩරිම තලයට ඇවිල්ලා එතනින් පස්සේ exam එකට යන්න ඕන. ඒ plan එක. ඒතර exam එකට යද්දී exam එකේදී හොඳට මතක තියාගන්න exam එකට යනකොට ඕගොල්ලෝ කර වැරදි මම පෙන්නන්නම් මේ ප්‍රායෝගික දේවල් තමන් drive කරන් යන්න හොඳ නැහැ. මේවා soft components. තමන් drive කරන් යන්න හොඳ නැහැ. ඔයගොල්ලෝ දන්නවා as an example from Matugama to Colombo travel කරන් ගියොත් ඔයගොල්ලෝ දන්නවා highway එකේ ගියත් කොයි එකත් කොතන හරි හොඳ traffic lot එකකට අපි block වෙනවා. So අපි මේ traffic එක drive කරනකොට this is human brain no අපේ exam focus එක change වෙනවා. change වෙලා ඉවර වෙලා අපි exam එකට යනවා. අපිට හොඳම ප්‍රතිඵලය ගන්න අමාරුයි. මොකද මේ exam එක පටන් ගන්නේ listening test එකේ. listening කියන්නේ concentration. හැබැයි අපි intercity bus එක වාඩි වෙලා නිදාගෙන මේ exam එක ගැන හිතේද ගියොත් that is very productive. අපි practical level කියන්නේ. ඒතකොට ඒ වගේ දේවල් කරන්න එපා. ඒක වැදගත්. ඒ වගේම ඔයාලා ගෙදරින් exam එකට යද්දී ගෙදර තියෙන problems ඔක්කොම solve කරලා ඒවා අමතක කරලා යන්න ඕන. simply මම ගොඩක් අය කියන පොඩි බබාලීම ඉන්න අයට බබාලාව husband ළඟ තියලා යන්න. servant sure නෑනේ. ඒක servant sure නැත්තම් යන ගමන් හිතනවා servant කැව්වත් දන්නේ නෑ. වතුර ටික පෙව්වත් දන්නේ නෑ. servant කුස්සිය උයනවා දැන් බබා ගිල්ලා මිදුලේ ඇල්ලක් දන්නේ නෑ. ඕව ඔළුවල වැඩ කරනවා. So those are very dangerous factors for the IELTS exam. Listening exam is වැදගත්. ඒවන තේරෙනවා මම මොකක්ද කියන්නේ කියලා. ඒ දේවල් අපි හදා ගන්න ඕන. ඒ දවසට විතරක් අඩුම වශයෙන් we have to develop this environment. ඒතර එහෙම කරලා exam එකට යද්දී exam එකට යනකොට ඔයාලා අනිවාර්යයෙන්ම තමන්ට flexible ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. ගොඩක් අමාරුවෙන් ඇඳලා යන්න එපා. relax ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. ඇඳුම් වල මොකද ඉංග්‍රීසි අකුරුවම තියෙන්න බෑ. ඊට ඔයාලා නම් ඉන්න ඇඳුම් ටිකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකද මෙතන මොකක් හරි heritage එක මොකක් හරි ගහලා තිබුණා නම් එතන ගියාම කියනවා දැන් සමහරලාට කියනවා ගලවන්න කියලා. ඒතර මොකද කරන්නේ? So it's a big problem. ඔක අරන් දෙන්න බෑ. නැත්නම් පෑනක් කරන් ගියා ඔක කුඩු ගන්නවා කියලා. ඉතින් ඒකට ටී-ෂර්ට් එක ගලවන්න. ඒ වෙනදම බෑ ගියේ නැත්නම් මොකද කරන්නේ? ඒතර ඒ වගේ problems මතුවෙන්න පුළුවන්. මගේ ප්‍රායෝගික දේවල්. සමහරලාට අපේ watch එක watch කොහොමද දෙන්නේ නැහැ කියන්නේ. ඒ වගේම සමහරට pendant එකක් දාලා දෙනවා pendant එකේ එම්මක් පුරක් හරි එන්න කොට මොකක් හරි දෙනවා සමහරට කියනවා ගලවන්න කියලා. ඒක ඔක්කොම ගලවන්න පර්ස් එක ගන්නවා. ෆෝන් එක ගන්නවා. ඔය ඔක්කොම බෑග් එකට ගාලා කාමරේට විසි කරනවා. එතන මොකද වෙන්නේ? අන්න එතන ඉඳන් හිතන පටන් ගන්නවා. මගේ වෙඩින් රින් එකක් ගැලෙවුවා, අරකට ගැලෙවුවා, මේකත් ගැලෙවුවා. දැන් මෙතන පර්ස් එකේ රුපියල් 15000ක් තියෙනවා. දැන් මේක නැති වෙයිද දන්නේ නැහැ කියලා ඔළුව වැඩ කරනවා එතන. දැන් එක්සෑම් එක ඇතුළට ගිහලා ලිසනින් ටෙස්ට් එකේ ඉන්න ගමන් ලිසනින් ටෙස්ට් එකේ ඉන්නවා. නම් ඔළුව යන්නේ ආයෙත්. අන්න ඒව තියාගන්න එපා. ඒවා ඔක්කොම නැති කරගන්න. ඒතර යන්න කලින් ඔය දේවල් හොඳට මේ soft components හොඳට හදාගන්න. හදාගෙන තමයි exam එකට යන්න. මම මේක කියන්නේ මොකද මේව නිසා bands වලට එකකින් එකමාරකට අඩු වෙන්න පුළුවන්. ඒක හරි වැදගත්. ඒ නිසා හොඳට කල්පනා කරන්න මේ දේවල් ගැන. මේ දේවල් අපි තියාගන්න හොඳ නැහැ. ඒ වගේම exam එකට යද්දී ඔයාලට අරන් යන්න පුළුවන් eraser එකක් අරන් යන්න පුළුවන්. pencils අරන් යන්න පුළුවන්. ඒගොල්ලෝ ඒවා දෙනවා. දුන්නට ඔයගොල්ලෝ කැමතිව අරන් යන්න පුළුවන්. ඒතර ඊට අමතරව අනිවාර්යයෙන්ම you have to bring your passport. They are not accepting identity card, driving license කිසි දෙයක් accept කරන්නේ නැහැ. accept කරන්නේ passport එක විතරයි. හරි passport එක අරන් යන්න. තමන්ගේ pencil දෙකක් තුනක් මකනයක් අරන් යන්න පුළුවන්. එතකොට pencil වලදී මම දන්නේ ඒක ඔයාගේ choice එක තමයි. නමුත් ඕගොල්ලන්ට මම propose කරනවා අර ටිකක් හොඳ pencil එකක් තියෙනවා. තුඩ මෙතන හයියට තියෙන තුඩුවල් මාරු කරන එක. replaceable pencil එක. ඒක අපි writing එහෙම කරද්දී මොකද IELTS ලියන්නේ pencilෙන් මම කියන පැනින් ලියන්න පුළුවන් writing වගේ module එකක් නම් නමුත් පැන ඉල්ල කපලා පුරුට ගියාම අපිට පාඩුයි. ඒ නිසා අපි ඔක්කොම neat එකට තියෙනවා. ඒ නිසා pencil තමයි පාවිච්චි කරන්නේ. අර pencilක් නම් උල් කර කර ඉන්න ඕනේ නැහැ. ඒතර pencilේ තුඩ මාරු කර කර යන්න පුළුවන්. ඒතර ඒ වගේ ඔයාලා මුලදිම මේ pencil වලට ඒවට හුරු වෙන්න ඕන ක්ලාස් එකේ. ක්ලාස් එකේ හුරු වෙන්න ඕන. මොකද හේතුව එතනට ගිහිල්ලා අලුත් pencilකට හුරු වෙන්න අවශ්‍ය නැහැ අපිට. අපි එහෙම risk එක ගන්න ඕනේ නැහැ. So pencil මකනයක් passport එක අරගෙන යන්න පුළුවන් exam hall එකට වතුර බෝතලයක් අරගෙන යන්න පුළුවන්. You can bring a water bottle. But please understand you can't bring this kind of water bottles. Why? Transparent should be. Yeah, this is not a transparent one. You can't bring this kind of water bottle also. This is not fully transparent. This is not fully transparent. It's like a light blue color. You can't bring. But what you can bring, you see in the shops normal water bottle තියෙනවා. That kind of water bottle කාට අරන් යන්න පුළුවන්. හැබැයි ඒකට label එක ගලවන්න. label එක ගලවන්න. So
so මගේ සජෙෂන් එක තමයි කිසි කෙනෙක් එතන BMI CH හරි කොතනක එතන කරන තැන ගිහිල්ලා එතන වතුර බෝතලයක් මම කඩෙන් ගන්නම් කියලා ඉන්න එපා. IELTS වල යන කට්ටිය අම්බානක වතුර බොනවා එතන. හරි මම නෑ ඒතරම් ස්ට්‍රෙස් එක මොකක්ද දන්නේ නැහැ. වතුර බොනවා වතුර බිලා ගියාම කැන්ටින් එකේ කියනවා there is no water bottles කියලා. ඒ ඔයගොල්ලෝ වතුර නැතුව විවාහකට යනවා. පැය දෙකමාරක් තුන. ගෙදරින් වතුර බෝතලයක් අරන් යනවා. ඒක හරි වැඩ එකක්. ඒ වගේම එක්සෑම් එකට ඇතුළු වෙනකොට යනකොට එක එකයි කියනවා you know මචං මම chartered ඔක්කොම chartered exam ටික ඔක්කොම complete කරා මචං මේ අවුරුදු 3න් මේක මම දැන් 4 පාරක් කරනවා තාමත් බැරි වුණා මේක පුදුම exam එකක් කරුමයක් කියනවා කන් වලට ඇහෙනවා you don't bother about those things ඕවා ගැන හිතන්න එපා you build up your confidence මේ exam එක success වෙච්ච ඕනතරම් ඉන්නවනේ ඕනතරම් ඉන්නවා ඒ නිසා මේ එක එකයි කියන මේ කන් පොලින් ඇහෙන දේවල් ගැන ඔයගොල්ලෝ කනගාටු වෙන්න එපා ඒව ගැන අදාළ නැහැ ඒවා යාට ඒගොල්ලන්ට ඒක එකක් ඊළඟට එක්සෑම් එකට යනකොට එක්සෑම් හෝල් එකට 1 o'clock මේ එක්සෑම් පටන් ගන්නවා නම් 11:30 වෙනකොට යන්න ඕන 1.5 hours early යන්න ඕන එතන සමහරට ෆොටෝ ගන්නවා මේව චෙක් කරනවා ඒ process එක යනවා දැන් මේ COVID-19 period එක කාලේ තවත් සමහරට කාලේ වැඩිපුර යනවා මේක මූණු වහගෙන වැඩ ගොඩක් නේ ඒතර ඕවා චෙක් කරනවා උණ බලනවා ඉතින් ඕවත් එක ගොඩක් ටයිම් යනවා ඒ නිසා ටයිම් ඇතුව යන්නේ last moment යන්න එපා most of the time මේගොල්ලෝ exam එකට ඇතුළු කරන ඕගොල්ලන්ව සාමාන්‍යයෙන් පැය භාගයට වෙයි කලින්. දැන් ඔක්කොම පිටුර මවා ගන්න. පැය භාගයට වගේ exam එකට ඇතුළු කරනවා. ඒ exam එකට ඇතුළු කරාට පස්සේ ඔයාලට පැය භාගයකට ඇතුළු ඉන්න වෙනවා. ඒක එතෙන්දී පුළුවන් තරම් අර ඔයාලා බලන්න ඕන අර comfortable විදිහින් සමහර ඔළුව ගහගෙන ඉන්නවා. ඉතින් භාගයට නිදි වගේ තමයි ඉන්නේ. ඒවා අපිට ගැටලුවක් නෑ. ඔයාලා ඉන්නවා නම් පොඩක් ඕන හිත ඉන්න මොනවා වගේද මම මොනවද ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. ඒක අපේ ඔළුවෙන් ආවර්ජනය කරන්න පුළුවන්. ඒ ආවර්ජනය කරමින් ඉන්න. මොකද listening test එක තමයි ඒකට මේ ඉන්නේ. ඒක ගැන හිතන්න. හරිද? ඒතර ඊට පස්සේ දැන් listening paper එක දෙන්න කලින් අර speakers අත්ම ඔක්කොම දෙනවනේ. hearing aids ඔක්කොම දෙනවා අරම දෙනකොට ඒක ගානට බලලා ඒවා check කරගෙන sounds adjust කරගෙන ගානට ready වෙලා paper එක නිකන් බලාගෙන ඉන්න ඕන. ඒක වැදගත්. ඒ වගේම සමහර අවස්ථාවලදී මම practical cases කියන්නේ දැන් British Council එකේ වගේ නම් ගොඩක් වෙලාවට මම දැක්ක දේ තමයි ඒගොල්ලන්ගේ මේ BMI CH center එකේ එතන chair එක පටුයි. chair එක පටුයි. එතකොට දැන් මහත කෙනෙකුට කියලා වාඩි වෙන්න පොඩ්ඩක් අමාරුයි. මෙච්චර මහත කෙනෙක් දුම් ලංකාවේම අඩුයි. ඒ මොහොතේ වාඩින අමාරුයි. සමහරවල් සිද්ධ වෙනවා චෙයා එක පොඩ පැත්තට දාලා අර කකුල ඩෙස්ක් එකකින් මේ පැත්තට පන්නන්න. මොකද එනවා සමහරවල් විභාගයේ වල ඉන්නේ අර කකුල් දෙක ඇතුලේ මොම කියන්නේ බෑ. කකුල මේ පැත්තෙන් පන්නන්න වෙනවා. එහෙන් පන්නන්නොත් පන්නලා කම්ෆර්ටබල් විදිහට වාඩි වෙන්න. හරි මම කියන්නේ ප්‍රායෝගික වෙන දේවල්. දැන් ඔයගොල්ලෝ දැනගෙන තමයි යන්නේ ඔක්කොම. ඒතකොට ඒම ගානට කම්ෆර්ටබල් විදිහට වාඩි වෙන්න අබෝම අමාරු හිර වෙලා මෙහෙම කරගෙන එමින් ලෑස්ති වෙන්න එපා. ඒම බොහොම කම්ෆර්ටබල් වාඩි වෙලා එක්සෑම් එකට කම්ෆර්ටබල් විදිහට ෆේස් කරන්න ඕන. ඕක තමයි සාමාන්‍ය මූලික ස්ටෝරි එක මට කියන්න තියෙන ඕගොල්ලන්ට එක්සෑම් එකට ප්‍රිපරේෂන් කාලය සහ එක්සෑම් එකට යෑම දක්වා වූ කාලය. හරි අපි පොඩ්ඩක් කතා කරමු ඉතින් පස්සේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඔන්න ඕගොල්ලෝ එක්සෑම් එකට වාඩි වුණා. දැන් ඔන්න ඔක්කොම දෙනවා ඔකන්ට මොකද අපි කියන්නේ? headsets දෙනවා. හොඳ hi-fi headset එකක් දෙනවා. හොඳ clear එනවා. ගාන adjust කරගන්න කියනවා. දැන් හරි adjust කරා. දැන් paper එක දෙනවා. ඊට answer sheets දෙනවා පුරවන්න. ඔක්කොම ටික දීලා දැන් listening එක දාලා අහනවා දැන් හරිද? ඇහෙනවද කියලා. ඉතින් ඇහෙනවා නම් හරි. දැන් ඊට පස්සේ එතනින් පස්සේ ඔයගොල්ලෝ මොකද භාවනාවට සම්බන්ධ වගේ ඉන්නවා. හරි. listening එකේ පටන් ගන්න. භාවනාවට සම්බන්ධ වගේ හිතගෙන තාමත් හොඳින් දැන් කියන දැන් ස්ටාර්ට් කරනවා කියලා දැන් මම ක්ලාස් එකේ එක්සෑම් වගේම තමයි තුන්වෙනි දවසෙන් පස්සේ ඔයගොල්ලෝ අත්දැකීම් ලබනවා. මම පළවෙනි දවසේ කියන්නම්. දැන් රෙකෝඩින් කරනවා යන ගමන් ඔයගොල්ලෝ අහන් ඉඳලා ඔයගොල්ලෝ පේපර් එකේ උත්තර මාක් කරගන්න. පේපර් එකේ පේපර් එකේ. ඒත් උත්තර මාක් කරගන්නවා. දැන් ওই විදිහට listening paper එක යනවා. ප්‍රශ්න 10 සෙට් හතරක් කරනවා. අපි පස්සේ කතා කරමු. ඒතකොට listening test එකේ විදිහට ඉවරුණා කියලා හිතමු. ඔන්න ඊට පස්සේ විනාඩි 10ක් හම්බ වෙනවා. ඔය listening test එකේ තියෙන answers ටික answer sheet එකට transfer කරන්න. එතනින් පස්සේ ඒක collect කරගන්න. හරි. මම පොඩක් details කතා කරන්න ඒවා ගැන. එතකොට දැන් ඔන්න listening test එක ඉවරයි. දැන් මේ listening test එකේ අපි හොඳ ආරම්භයක් ගත්තේ නැත්නම් ඒක අපිට බලපාන ඊළඟට මොකටද? reading test එක. ඒක ඕගොල්ලෝ දැනගන්න ඕන listening test එකට ආවෙ පස්සේ full concentrate ඉඳලා මුල ඉඳන් අගටම හරියටම connection එක maintain කරගන්න. maintain කරගෙන ඉවරලා reading test එකට යන්න. reading test එකේ
ඔයගොල්ලන්ට පැසේජස් 3ක් හම්බ වෙනවා. ওই පැසේජස් 3 ඔයගොල්ලෝ රීඩ් කරලා ප්‍රශ්න 40ට උත්තර දෙන්න වෙනවා. අපි පස්සේ ඔය ඩීටේල්ස් කතා කරමු. ඒතර මේ ප්‍රශ්න 40 උත්තර දෙනවා. ඒතර ඒකත් අපි ඒ පැය ඇතුළතදීම පැය යම් වෙන්නේ. ඒ පැය ඇතුළතදීම ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඒ දේවල් ඔක්කොම ආන්සර් ෂීට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. හරි ඒකත් ඒගොල්ලෝ කලෙක්ට් කරනවා. දෙනවා රයිටින් එක. පැයක් හම්බ වෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා උත්තර ලියනවා ඒකත් දෙනවා. එතකොට දැන් බලන්න පැය විනාඩි 40ක් ගිය මුල් එකට මොකද පැය භාගයක් රෙකෝඩින්ග්ස් යනවා විනාඩි 10ක් හම්බුන මොනව කරන්නද? ඒක ට්‍රාන්ස්ෆර් කරන්න ලිසනින් ඉවරයි. රීඩින් වලට ගියා පැයක් රයිටින් වලට ගියා පැයක්. එතකොට පැය දෙකයි විනාඩි 40ක් සම්පූර්ණ එතන එක්සෑම් කාලය තිබුණා. පැය දෙකයි විනාඩි 40ක්. හැබැයි ඕක පැය දෙකයි විනාඩි 55ක් විතර වෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හෝල් එකේ හැදෙන කාලේ. ඔය පේපර්ස් බෙදනවා පේපර්ස් කලෙක්ට් කරනවා ඒක. හැබැයි මෑතකදී ඕක පැය දෙකයි විනාඩි 55 නෙමෙයි. පැය 3යි විනාඩි 15ක් දක්වාම දික්කුණා. ඒ විභාග කාලේ තියෙන්නේ පැය දෙකයි විනාඩි 40 තමයි. නමුත් පේපර් කලෙක්ට් කරනවා, ඕවා චෙක් කරනවා, ඒවත් අතට චෙක් කරනවා ඇති. දැන් කොහොමද පැය 3මාරක් විතර ඔයගොල්ලෝ හෝල් එක ඇතුලේ ඉන්නවා. ඒ නිසා ඒකට රෙඩි වෙලා යන්න කලින් වොෂ්රූම් ගිහලා පොඩ්ඩක් රෙඩි වෙලා වතුර අඩුවෙන් බීලා හරි නැත්නම් ප්‍රොජෙක්ට් කරන්නේ වෙනවනේ. ඒක ගාඩ කන්ට්‍රෝල් කරගෙන පැය 3මාරකට සෙට් වෙන්න ඕන. ඕක ඉවර වුණාම ඔයගොල්ලෝ මේන් ටෙස්ට් එක ඉවරයි. listening, reading, writing ඉවරයි. ස්පීකින් ටෙස්ට් එක ඕගොල්ලන්ට වෙනම දවසක තමයි කෝල් කරන්නේ. ඒක බොහෝ විට දැන් නම් වෙන්නේ ප්‍රධාන මේන් ටෙස්ට් එකට කලින්. ඒ listening, reading, writing ටෙස්ට් එකට කලින් ස්පීකින් ටෙස්ට් එකට යන්න වෙනවා. ඒක තමයි දැන් ගොඩක් වෙලාවට තියෙන තත්ත්වය. ඒක ඔන්න ඔය විදිහට තමයි මූලිකව එක්සෑම් එක යන්නේ. ඒතර ඔයගොල්ලෝ එක්සෑම් එක ලිව්වට පස්සේ දින 14ක් ඇතුළත, 13ක් ඇතුළත 13ක් යනකොට එනවා 14ක් ඇතුළත ඔයගොල්ලන්ගේ රිසල්ට් එක හම්බ වෙනවා. ඒ රිසල්ට් එක ඔයගොල්ලෝ ඊමේල් account එක දුනා ඊමේල් account එකට නැත්නම් මේ phone number දුනා ඒකේ WhatsApp message එකක් විදිහට මොකක් ඕ විදිහට රිසල්ට් එක within 14 days ඔයගොල්ලෝ රිසල්ට් එක හම්බ වෙනවා. ඔය ලැබෙන රිසල්ට් එක 2 years valid වෙනවා. ඒක අන්නේ 2 years කාලය තුල ඔයාලා මේක පාවිච්චි කරන්න ඕන ඔයගොල්ලන්ගේ migration purposes සඳහා. ඔන්න ඕක තමයි IELTS exam එකේ ආරම්භයේ preparation එක, ඒ background එක කොහොමද මේක සූදානම් වෙන්නේ, කොහොමද අපි exam එකට යන්නේ, කොහොමද exam hall එක තුල ඉන්නේ, කොහොමද exam එක ඉවර කරන්නේ, කොහොමද results ගන්න කියලා කිව්වොත් ඕක තමයි මේකේ තියෙන සමස්ත story එක. පැහැදිලිද? right. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට?